You are watching Educational Broadcasting Channel. අයිබෝන් උසස් පෙළ අධ්‍යයන පොත්සාතික පත්‍ර උසස් විභාගය සඳහා ගිණුම්කරණය කියන පාඨමාලාවේ ගිණුම්කරණ කියන විෂයේ පළවෙනි පාඩම තමයි අද මම පුතාලට කියලා දෙන්න හදන්නේ. ගිණුම්කරණ කියන විෂය ගත්තොත් ගිණුම්කරණය ලෝකෙට අපි ජීවත් වෙන සමාජයට අපි ජීවත් වෙන පරිසරයට අපේ ලෝකෙට කොහොමද වැදගත් වෙන්නේ මොකද්ද මේකේ වටිනාකම මේ තුලින් ගොඩනගන්න පුළුවන් ජීවිතේ මොකද්ද කියන එක බොහෝ විට පුතාලෙන් දැනගන්න ඇති. කොහොමද ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා කිව්වොත් ගිණුම්කරණය පිළිබඳ පැහැදිලි නිර්වචනය. එහෙම නැත්නම් ගිණුම්කරණී හැඳින්වීම ගත්තොත් එහෙම කරුණු කීපයක් මත ගිණුම්කරණය වැදගත් වෙනවා. එතකොට දැන් යම් ඒකකයක් තුළ යම් ව්‍යාපාරයක් තුළ එහෙම නැත්නම් යම් තැනක සිදුවන ගිණුම් කටයුතු මූල්‍යමය ගනුදෙනු පිළිබඳව සඳහන් කරනකොට මෙන්න මේ ගනුදෙනු ඒ වගේමගේ සිද්ධි මූල්‍යමය වශයෙන් තොරතුරු රැස් කරලා ඒ රැස් කරගත් තොරතුරු වාර්තා කරලා ඒ වාර්තා තුළින් නියමිත අධ්‍යයනයක් කරන්නට පුළුවන් වෙන ආකාරයට කටයුතු සම්පාදනය කිරීම තමයි ගිණුම්කරණයකදී අපි කරන්නේ. එතකොට ගිණුම්කරණය නම් කුමක්ද කියලා කවුරු අහුවොත් එහෙම නැත්නම් ගිණුම්කරණය තුළින් මොකක්ද කරන්නේ කියලා අපි කවුරු අහුවොත් එහෙම ඒකේ තියෙන කොටස් තමයි එකක් තමයි මුදලින් සිද්ධ වෙන ගනුදෙනු. මූල්‍යමය වශයෙන් අගය කරන්න පුළුවන් තොරතුරු නැත්නම් සිදුවීම් ගත්තොත් ඒවා කොයි ආකාරයට වෙන්නේ කියන එක. එතකොට මෙන්න මේ පිළිබඳ අපේ ගිණුම් කරන ආයතනය තුළ නැත්නම් ගිණුම් කරන ගණකාධිකරණ වෘත්තීය ගණකාධිකරණ ආයතනය තුළ නිර්වචන කීපයක් තියෙනවා. ඒ නිර්වචන අතර මම එකක් කියන්නම්. මූල්‍යමය ගනුදෙනු හා සිද්ධීන් මුදල් මාධ්‍යයෙන් වාර්තා කිරීම වර්ග කිරීම සාරාංශ කිරීම සහ ඒවායේ ප්‍රතිඵල විවරණය කිරීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය. ඇමරිකානු සහතිකලත් පොදු ගණකාධිකාරී ආයතනය කියන ආකාරයට තමයි මම කිව්වේ. ඇමරිකානු සහතිකලත් පොදු ගණකාධිකාරී ආයතනය කියනවා මූල්‍යමය ගනුදෙනු හා සිද්ධීන් මූල්‍ය මාධ්‍යයෙන් වාර්තා කිරීම වර්ග කිරීම සාරාංශ කිරීම සහ ඒවායේ ප්‍රතිඵල විවරණය කිරීමේ ක්‍රියාවලිය කියලා. එතකොට නිතරදී කියනවා එකක් තමයි මූල්‍යමය තොරතුරු වාර්තා කරන. මූල්‍යමය තොරතුරු වාර්තා කරන. මුදලින් අගය කරන්න පුළුවන් දේවල් වාර්තා කරනවා. ඊට පස්සේ ඒ වාර්තා කරගත් තොරතුරු වර්ග කරනවා. හරි. ඒ වර්ග කරගත් තොරතුරු සාරාංශ කරනවා. ඊට පස්සේ ඒ සාරාංශ ග්‍රන්ථය වගේ ප්‍රතිඵල විවරණය කරනවා. පැහැදිලි? එතකොට මේ කියන ආකාරයට ආයතනයක යම් නිශ්චිත තැනක සිදුවෙන තොරතුරු මූල්‍යමය තොරතුරු වාර්තා කිරීම වර්ග කිරීම සාරාංශ කිරීම හා එහි ප්‍රතිඵල විවරණය කිරීම තමයි ගිණුම්කරණය කියන්නේ කියලා ඇමරිකානු සහතිකල පොදු ගණකාධිකාරී සංගමයේ නිර්වචනය කරනවා.
ඒ වගේම ඇමරිකානු ගණකාධිකරණ ආයතනය ගත්තොත් එහෙම ගණකාධිකරණ ආයතනය කියනවා ගිණුම් කරන තොරතුරු භාවිතා කරන විවිධ පාර්ශවයන්ට. දැන් ගිණුම් කරන තොරතුරු භාවිතා කරන විවිධ පාර්ශවයන් ඉන්නවනේ. අන්නේ පාර්ශවවලට තීරණ ගන්නට පහසු වෙන ආකාරයට එහෙම නැත්නම් නිගමන වලට එළඹීමට හැකිවන ආකාරයට ආර්ථික තොරතුරු හඳුනා ගැනීම, මැනීම, sannivedanaya කිරීමේ ක්‍රියාවලිය ගිණුම් කරණය කියනවා. පැහැදිලි? ඒ කියන්නේ ඇමරිකානු ගණකාධිකාරී සංගමය කියනවා ගිණුම් කරන තොරතුරු භාවිතා කරමින් කටයුතු කරන පාර්ශවයන්ට තීරණ ගන්නට හා නිගමන වලට එළඹෙන්නට පුළුවන් වන ආකාරයට ආර්ථික තොරතුරු හඳුනා ගැනීම, මැනීම, sannivedanaya කිරීමේ ක්‍රියාවලිය. දැන් ඒ කියන්නේ ගිණුම් කරන කටයුතු පිළිබඳ තොරතුරු විමර්ශනය කරන කට්ටියට, ඒ වැදගත් වෙන කට්ටියට, ගිණුම් කරන තොරතුරු තුලින් අවසාන නිගමනයේ බලාපොරොත්තු වෙන කට්ටියට එකී තීරණ ගන්නට පහසු වෙන ආකාරයට, එහෙම නැත්නම් නිගමන වලට එළඹෙන්නට පුළුවන් වෙන ආකාරයට ආර්ථික තොරතුරු හඳුනා ගැනීම. ආර්ථික තොරතුරු හඳුනා ගැනීම. ආර්ථික තොරතුරු හඳුනා ගැනීම. ඊට පස්සේ මේ හඳුනාගත් තොරතුරු මැනීම. ඒ තොරතුරු මැනීම සොයා බලනවා කොහොමද වෙලා තියෙන්නේ කියලා ඒව අගය කරනවා, විශ්ලේෂණය කර ගන්න පුළුවන් ආකාරයට. අනික තමයි ඒව sannivedanaya කිරීම. අනික තමයි මෙන්න මේ කර්තෘත්වය කියන්නේ ගිණුම් කරන තොරතුරු පිළිබඳ අවබෝධයෙන් ඉන්න කට්ටියට, වැදගත් වෙන කට්ටියට ඒ පිළිබඳ තීරණ අරගන්න, නිගමනයකට එළඹෙන්න පහසු වෙන ආකාරයට ආර්ථික තොරතුරු හඳුනාගෙන ඒ හඳුනාගත් තොරතුරු මැනීමට ලක් කරලා ඒක sannivedanaya කිරීම පූර්ණ ක්‍රියාවලිය ගිණුම් කරණය කියලා ඇමරිකානු ගණකාධිකාරී සංගමය කියනවා. එහෙමනම් දැන් මම දොළ පුතාට කියලා දුන්නා ගිණුම් කරණය පිළිබඳ විවිධ වූ නිර්වචන අතර වැදගත් වෙන ගිණුම් කරන නිර්වචන දෙකක්. හරි. දැන් එතකොට ගිණුම් කරන්නේ කාර්යය. ගිණුම් කරන්නේ කාර්යය. ගිණුම් කරන්නේ කාර්යයන් ගත්තොත් එහෙම අංක 1ට අපිට කියන්න පුළුවන් ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ මූල්‍යමය තොරතුරු රැස් කිරීම. පළවෙනි එක තමයි ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ මූල්‍යමය තොරතුරු රැස් කිරීම. යම් ගනුදෙනුවක් යම් සිද්ධියක් පිළිබඳ තොරතුරු මූල්‍යමය අගයක් තුලින් හොයාගෙන ඒ මූල්‍යමය තොරතුරු රැස් කිරීම තමයි ගිණුම් කරන ක්‍රියාවලියේ මූලිකම කාර්යය. ඊළඟට මේ ගනුදෙනු හා සිද්ධි වාර්තා කිරීම. හරි. තුන්වෙනි එක තමයි ගනුදෙනු හා සිද්ධීන් විශ්ලේෂණය කිරීම.
තමයි මේ ගනුදෙනුව සිද්ධි සාරාංශ කිරීම. ඊළඟ එක තමයි මූල්‍යමය තොරතුරු ගත්තොත් මේ ගනුදෙනුව සිද්ධ වල ප්‍රතිඵල අර්ථකථනය කිරීම. අනිත් එක තමයි ප්‍රතිඵල සංනිවේදනය කිරීම. මේ කොටස් 6ම ගත්තහම පුතාලට තේරෙනවා ඇති අර කලින් කියපු නිර්වචන දෙක තුලම තිබුණු කරුණු මේ ගිණුම් කරන කාර්යයන් තුල අඩංගු වෙලා තියෙනවා කියලා. බලන්නකෝ මුලින්ම අපි කියනවා ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ මූල්‍යමය තොරතුරු රැස් කිරීම කියලා. දැන් බලන්න දැන් ගිණුම් කරණයට අදාළ දැන් අපි ගිණුම් කරණය ගත්තොත් අපි යම් කාල පරිච්ඡේදයකට කරන්නේ. යම් කාල සීමාවකට එක්ක මාස 3කට මාස 6කට නැත්නම් අවුරුද්දකට බොහෝ විට අපි ගිණුම් කරන්නේ අගය කරන්නේ වසරක කාලයක් තුන. වසරක කාලය කියලා අපි කියන්නේ හරියට ජනවාරි 1 ඉඳලා දෙසැම්බර් 31ම නෙමෙයි. අපි ගත්තොත් එහෙම අප්‍රේල් 1 වෙනිදා වුණොත් එහෙම ඊළඟ අවුරුද්දේ මාර්තු 31ට. හරි. එහෙම නැත්නම් ජූනි 1 වෙනිදා වුණොත් ඊළඟ අවුරුද්දේ මැයි 31ට. මෙන්න මේ ගිණුම් වර්ෂයක් අපි කියන්නේ. මේක අපි කියන්නේ ලිත් වර්ෂයක් කියලා කියනවා. ඒක හරියටම පටන් ගත යුත්තේ ජනවාරි 1 වෙනිදා දෙසැම්බර් 31 නෙමෙයි. හරිද? ඒක නිසා යම් ගිණුම් කරන කාලච්ඡේදයකද ඒකේ සිද්ධ වෙන සිද්ධවීම් මොනවද කියලා තොරතුරු රැස් කර ගන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම එකී ආයතනෙ තුළ එකී ව්‍යාපාරය තුළ මේක සිද්ධ වෙනවා භාණ්ඩ ණයට විකුණනවා. ණයට ගන්නවා. අත්පිට මුදලට ගන්නවා. අත්පිට මුදලට විකිණෙනවා. මේ සියලු තොරතුරු අපි ලේඛනගත වෙලා තියෙන්න ඕන. දැන් ණයට ගත්තොත් එහෙම ගැනුම් පිළිබඳ විස්තර තියෙන්න ඕනේ. ගැනුම් ඉන්වොයිස් තියෙන්න ඕනේ. විකුණුම් ඉන්වොයිස් තියෙන්න ඕනේ. භාණ්ඩ විකුණුවොත් අපිට වවුචර් පත්ත මිලදී ගත්තොත් ඒකට අවශ්‍යලා ඒ සියල්ල අපිට ලබා දීලා ඒ තොරතුරු අපිට තියෙනවා. එතකොට මෙන්න මේ තොරතුරු ටික අපි රැස් කරගන්නවා. හරි. එතකොට තමයි එකී ව්‍යාපාරය තුළ සිදුවන ගනුදෙනු මූල්‍යමය වශයෙන් කොයි ආකාරයට සිද්ධ වුණාද කියලා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට ගනුදෙනුව සිද්ධීන් අපි මූල්‍යම වශයෙන් තොරතුරු රැස් කරගන්නවා. පැහැදිලි? හරි. ඊට පස්සේ ඒ රැස් කරගත්තු තොරතුරු අපි වාර්තා කරගන්නවා. වාර්තා කරනවා කියලා කියන්නේ මෙන්න මේ අපි කලින් කියපු ආකාරයෙන් ණයට ගැනුම් ණයට විකුණුම් අත්පිට ගැනුම් අත්පිට විකුණුම් මේ තොරතුරු අවශ්‍ය පරිදි අපි ලේඛනගත කරන්න ඕනේ. අපි ගත්තොත් එහෙම භාණ්ඩ අත්පිට මුදලට වික්කනම් විකුණුවේ කොපමණ විකුණුම් ප්‍රමාණය කොපමණක් වෙලා තියෙනවද? ඒකේ අගය කීයද? භාණ්ඩ ණයට විකුණුවා නම් කාටද විකුණුවේ? මේ තොරතුරු අවශ්‍ය ලේඛන වලට අපි යොදවන්න ඕන. අපි කියන ලෙජර් ගිණුම් වලට යොදවනවා කියලා. ඒකට අපි යොදවන්නේ. එතකොට අපිට ඒ තුලින් අපිට ඒ ගණුදෙනු මේ හොයාගත්තු දේ අපි වාර්තා කරා වෙනවා. හරිද? ඊට පස්සේ මේක අපි තොරතුරු ටික විශ්ලේෂණය කරනවා. විශ්ලේෂණය කරනවා කියන්නේ පුතා අපිට තියෙනවා ගණුදෙනු වල කොටස් කීපයක් ව්‍යාපාරයක වත්කමක්ද වගකීමක්ද එහෙම නැත්නම් ආදායමක්ද වියදමක්ද ආදී වශයෙන් ගිණුම් කරන අපි කටයුතු කරන සිද්ධ වෙන අපි ඉදිරියට පැහැදිලි කරන්න ඒ උතුරුතු වාර්තා කරන්න අපි සරල උදාහරණයක් කොත් එහෙම ලී බඩු මිලට ගත්තකොත් ව්‍යාපාරී ප්‍රයෝජනෙට එතකොට ලී බඩු මිලට ගැනීම ව්‍යාපාරයේ වත්කම අන්නේ වත්කම අපි ලී බඩු කියන වත්කමට සටහන් කළ යුතුයි අපි තේරුම් ගන්න ඕනේ මේ ගත්තේ ලී බඩු මොකටද
එතකොට ඒක වත්කම්. හරි? ඒ විදිහට විශ්ලේෂණය කරගන්න සිද්ධ වෙනවා. අනික තමයි මේ තොරතුරු අපි ඊට පස්සේ සාරාංශ කරනවා කියලා කියන්නේ මේ ගිණුම් වර්ෂයක් තුළ ව්‍යාපාරයේ සිදුවෙන ගනුදෙනු තුලින් එකී ව්‍යාපාරයේ කොහොමද සිදුවන්නේ කියලා මූලික ගිණුම් පොත් හරහා ගොනු කරගන්න එක. සාමාන්‍යයෙන් කිව්වොත් අපි කියනවා ව්‍යාපාරේ ලාභදායීත්වයමයි. ලාභ හෝ අලාභ මනින්න අපිට වෙනවා. එතකොට අපි ගිණුම් හදලා වෙළඳ ගිණුම, ලාභාලාභ ගිණුම, ශේෂ පත්‍රය. වෙළඳ ගිණුම, ලාභාලාභ ගිණුම, ශේෂ පත්‍රය හදලා ඒ තුලින් වෙළඳ ගිණුම ගත්තොත් එහෙම ව්‍යාපාරයේ ලාභයේ දල වශයෙන් ගන්න එක න දල ලාභය. ලාභාලාභ ගිණුමක අපි කරන්නේ ව්‍යාපාරයේ සිදු වුණු ලාභය සුද්ධ වශයෙන් ගන්න කරන එක. ශේෂ පත්‍රයක කරගන්නේ එකේ ප්‍රතිඵල අපි කොහොමද කියලා අපි වත්කම් හා වකී මැන බලන එක. එතකොට මෙතනදී අපි කරන්නේ ව්‍යාපාරයේ ලාභදායීත්වය හෝ අලාභදායී බව මැන ගන්නට කටයුතු කරන එක. ඊට පස්සේ තියෙනවා අර්ථකථනය කිරීම. අර්ථකථනය කිරීම කියලා කියන්නේ මේ ගනුදෙනු තියෙන තොරතුරු සාරාංශ කරාට පස්සේ ඒකේ අවසන් ප්‍රතිඵලය තුලින් ව්‍යාපාරයේ මොන මට්ටමකද තියෙන්නේ කියලා හොයාගන්න එක. මොන මට්ටමකද තියෙන්නේ? එතකොට අපි සරල උදාහරණයක් කියන්නම්කෝ. සරල උදාහරණයක් කිව්වොත් එහෙම ව්‍යාපාරයේ තුල තියෙනා වූ අපි ඉදවලා ප්‍රාග්ධන ලක්ෂ 10ක් කියන්නකෝ. ලක්ෂ 10ක් ආයෝජනය කළ ප්‍රාග්ධන යොදවල ව්‍යාපාරය පටන් ගත්තට පස්සේ ඒ ලක්ෂ 10ට මොකද වෙලා තියෙන්නේ? ලක්ෂ 10 යොමු කිරීමෙන් ව්‍යාපාරය කරලා ව්‍යාපාරයේ ලාභයක් ඉපයුවා. ඒ ඉපයූ ලාභය සමාජයට යහපත් ආකාරයෙන් උපිලා තියෙනවා. එහෙම නැත්නම් මේ ලක්ෂ 10න් අපිට පාඩුද? මෙන්න මේ ලක්ෂ 10 ලැබූ ආදායම වැඩි නම් මේක තවත් දියුණු කරන්න පුළුවන්ද? මෙන්න මේ විදිහට අපි අර්ථකථනය කරන එක තමයි, පැහැදිලි කරන එක තමයි අපි ප්‍රතිඵල අර්ථකථනය කරනවා කියලා කියන්නේ. අනික තමයි අපි කතා කරන්නේ ප්‍රතිඵල sannivedanaය කරනවා කියලා කියන්නේ එකී ප්‍රතිඵල අපි අවශ්‍ය තැන්වලට විදා හරිනවා. අපි මේ පිළිබඳව නිවේදනයක් කරනවා. අපි මේ තොරතුරු සමාජයට ලබා දෙනවා. අපි මේ පිළිබඳ තොරතුරු අපි ව්‍යාපාර ලෝකයට පැහැදිලි කරලා දෙනවා. දැන් එතකොට අපිට පැහැදිලි මම අර කලින් කියපු නිර්වචන දෙක තුලම තිබුණු අඩංගු කරුණු මේ ගිණුම් කරන කාර්යයන් තුල අඩංගු වෙලා තියෙනවා. මෙන්න මේක තමයි අපි ගිණුම් කරන කාර්යයන් වශයෙන් අපි හඳුන්වලා දෙන්නේ. පැහැදිලිනේ? හරි. ඊළඟට ගිණුම් කරන තුල ගොඩනැගෙන මූලික කටයුතු ගත්තොත් එහෙම අපි මේ ගිණුම් කරන තුල තියෙනවා කොටස් අතර මුල්ම කොටස තමයි පොත් ලැබීම කියලා කියන්නේ. බුක් කීපින් පොත් ලැබීම. දැන් පොත් ලැබීම කියලා කියන්නේ ගිණුම් කරන එක. ගිණුම් කරන ඒකකයක සිදුවෙන ගනුදෙනු මූලිකව හඳුනාගෙන ඒ හඳුනාගත් තොරතුරු අපි මූලික පොත්වල සටහන් කිරීම තමයි පොත් ලැබීම කියලා කියන්නේ. බුක් කීපින් කියලා කියන්නේ අර මම කලින් කියපු ආකාරයට ව්‍යාපාරයේ සිදුවෙන හැම සිදුවීමක් ගනුදෙනු මූලික වශයෙන් තෝරාගෙන ඒ සිදු තොරතුරු අපි ගිණුම්ගත කරනකොට මුලින්ම පොත්වල සටහන් කිරීම තමයි අපි පොත් ලැබීම කියලා අදහස් කරන්නේ. පැහැදිලිව කිව්වොත් එහෙම ව්‍යාපාරික නැත්නම් නිශ්චිත ගිණුම් එකක සිදුවන ගනුදෙනු මූලික වශයෙන් තෝරාගෙන එවැනි තොරතුරු අපි ෆැස්කොට මූලධර්ම අනුව ගිණුම් කරන මූලධර්ම තියෙන මූලධර්ම අනුව ඒක රාශී කිරීම පොත් ලැබීමක් තියෙනවා. දැන් මේ පොත් ලැබීම කියන එක ගිණුම් කරණයම නෙමෙයි. පොත් ලැබීමයි ගිණුම් කරණය ගත්තොත් කොටස් දෙකක්. පොත් ලැබීමේ අවසන් කාර්යය තමයි ගිණුම් කරණය කියලා කියන්නේ. එතකොට
පොත් බැීමක සිදුවෙන්නේ මම කියපු ආකාරයට ව්‍යාපාරයේ සිදුවන ගණදිනු මූල්‍යම වශයෙන් දත්ත රැස් කරගෙන ගිණුම් ගත කිරීම. එකී ලබාගත් තොරතුරු වලින් ව්‍යාපාරයේ විශ්ලේෂණයක් කරන අර්ථකථනය කරන්න පුළුවන් කටයුතු කිරීම තමයි ගිණුම් කරණය කියලා කියන්නේ. පොත් බැීම හා ගිණුම් කරණය. හරි. දැන් පොත් බැීම ගත්තොත් එහෙම පොත් බැීමේ මූලිකම කාර්යය තමයි මූල්‍යමය ගනුදෙනු හා සිද්ධි රැස් කිරීම. කවුරුද මතින් රැස් කරලා ඊට පස්සේ ඒවා වාර්තා කිරීම. තුන්වෙනි කොටස තමයි ඒ වාර්තාගත තොරතුරු මූල්‍ය වශයෙන් වර්ග කිරීම. මෙන්න මේක තමයි පොත් බැීමක මූල්‍ය කාර්ය. මූල්‍ය ගණන් සිට රැස්කී වාර්තා කිරීම සහ මූල්‍ය වශයෙන් දැක්වීම. හරිද? ගණකාධිකරණය කියලා කියන්නේ මේ ලබාගත් තොරතුරු සාරාංශ කිරීම. ඊට පස්සේ ඒ සාරාංශ කරගත් තොරතුරු වලින් ප්‍රතිඵල අර්ථකථනය කිරීම. ඊට පස්සේ අර්ථකථනය කරගත් තොරතුරු අදාළ පාර්ශවයන්ට sannivedanaya කිරීම. පැහැදිලිද? පොත් බැීම හා ගිණුම් කරණයක් කියලා කියන්නේ පොත් බැීමක කියන්නේ අපේ ඒ ව්‍යාපාරික තොරතුරු ගිණුම් කරන තොරතුරු මූල්‍යමය තොරතුරු මුදලින් මැනිය හැකි ගණදිනුවා සිද්ධි රැස් කරලා වාර්තා කරලා මූල්‍ය වශයෙන් දැක්වීම තමයි පොත් බැීමකදී කරන්නේ. ඒ පොත් බැීමේ ලබාගත් තොරතුරු සාරාංශ කරලා අර්ථකථනය කළ sannivedanaya කරන තමයි ගිණුම් කරණය කියලා කියන්නේ. අන්න එතකොට පැහැදිලි වෙන පුතාලට ගිණුම් කරණය කියන්නේ පොත් බැීම නෙවෙයි පොත් බැීමේ කාර්යයෙන් පසුව එන අනිකුත් වැදගත් වූ කාර්යයන් තමයි ගිණුම් කරණය තුළ ගොඩනැගෙන්නේ. පැහැදිලි? අනේ එතකොට ව්‍යාපාරයක සාමාන්‍යයෙන් සිදුවන මූල්‍යමය තොරතුරු ව්‍යාපාරයෙන් අරගෙන ඒක සමාජයට සහ ව්‍යාපාරිකයාට ආයෝජකයාට වැදගත් වන ආකාරයට අවසන් ප්‍රතිඵල ලබා දීමට කටයුතු කිරීම තමයි ගිණුම් කරණය වශයෙන් අපි ව්‍යාපාර ලෝකයේදී කතා කරන්නේ. අනිත්‍යදී කාර්යයන් දෙකක්ම කියනවා. එකක් පොත් බැීම අනිත් ගිණුම් කරන. හරි. පොත් බන්නා කරන්නේ මේ කටයුතු කරන පුදු අපි කියන පොත් බන්නද බුක් කීපර් කියලා කියනවා. එයා කරන්නේ ඔහුට ලැබෙන ගිණුම් කරන කාර්යයන්ගෙන් මුලින් ලැබෙන තොරතුරු අරගෙන රැස් කරලා වාර්තා කරලා මූල්‍ය වශයෙන් දැක්වීම. ඒ ලබාගත් තොරතුරු පොත් බන්නාගෙන් අරගෙන ගිණුම් කරන ගණකාධිකාරීවයට සිද්ධ වෙනවා. ඒව සාරාංශ කරලා අර්ථකථනය කරලා sannivedanaya කිරීම. මෙන්න මේක තමයි පුතේ ගමේ තියෙන පුංචි කඩේක ඉඳලා මහා පරිමාණ ව්‍යාපාරය දක්වා ගෙනියන ගිණුම් කරන කටයුතු ටික. මෙතනින් තමයි අපිට ගිණුම් කරණය කියන විෂය අපිට අධ්‍යාපනයේදී වැදගත් වෙන්නේ. පැහැදිලි? එහෙමනම් මේක ඉතාම සරලයි. නිවැරදි ආකාරයෙන් අවබෝධ කරගත්තාම මුල සිට පැහැදිලි කරගත්තාම ගිණුම් කරන විෂය කිසිසේත් අමාරු වෙන්නේ නැහැ. අපි මූලික දැනුම ඉඳලා අපි කිව්වොත් එහෙම අයන්නේ ඉඳලා යනවනම් අවබෝධ කරගන්නවනම් අවසාන ප්‍රතිඵලයට එන්නට අපිට හැකියාව ලැබෙනවා. ඒ නිසා මම ඊළඟ පාඩමේදී පුතාට පැහැදිලි කරලා දෙන්නම් ගිණුම් කරන්නේ ඊළඟ කොටස කොහොමද ගොඩනගා ගන්න කියලා.
පැහැදිලි? හොඳයි. ආයුබෝවන්.